නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ පාතු භාවෝ චත්තාරෝ ආචාර්ය අද්භූත ධම්මා පාතු බවං තීති. මෙම ධර්මානුශාසනාවෙහි ප්‍රචාරක අනුග්‍රහක බෞද්ධුන් මූලිකව සිටින්නා වූ සදහැවර පින්වතුනි, සංයුත්ත නිකාය නම් වූ ධර්ම ග්‍රන්ථයෙහි සඳහන් ආචාර්ය අද්භූත කියන සූත්‍රයේ පවතින කරුණක් රැගෙන ඒ කරුණ පැහැදිලි කිරීම අරමුණු කොටගෙනයි මෙම ධර්මානුශාසනාව විකාශනය කල්පනා කරන්නේ. නමුත් එය සමාජය හිතනවට වඩා වෙනස් කරුණක් බව තමයි මට වැටහෙන්නේ. තථාගත බුදු පියාණන් වහන්සේ මෙහෙම වදාරනවා. බුදුවරයෙක් ලෝකේ පහළ වීමත් සමග ආශ්චර්ය අද්භූත ධර්ම 4ක් පහළ වෙනවායි කියලා. මේ 4න් එක තමයි මම විග්‍රහ කරන්න කල්පනා කරන්නේ. ඉදිරිවත් විග්‍රහ වෙනවා ඉදිරි ධර්ම දේශනාවලදී මේ නාලිකාව තුළින්ම. මොකද 4ම පැහැදිලි කරන්න ගියොත් එකක්වත් පැහැදිලි කරන්න වෙලාවක් ඉන්නේ නැහැ. එකින් එක පැහැදිලි කරන්න වෙනවා. ඒ අනුව මේ ආශ්චර්ය අද්භූත කියන පදයේ වර්තමාන සමාජයේ විවාහාර කරන අර්ථයෙන් නෙවෙයි ත්‍රිපිටකයේ විතර විග්‍රහ වෙන්නේ. වර්තමානයේ ආශ්චර්ය කියන වචනේ සමහර විට ආශ්චර්යමත් කියන එක වශයෙන් දකිනවා. නම් එතන ආශ්චර්ය කියන්නේ අසිරිමත් කියන එක. අද්භූත කියන එක සමහර විට තේරුම් ගන්න බැරි දෙයක් වශයෙන් සමාජය දකිනවා. නමුත් ඒකෙත් පෙන්වන්නේ ඊට වඩා සුන්දර වූ අර්ථයක්. මම මේක වැරදි විදිහ පෙන්නලා ඉන්නම් ඉස්සර වෙලා. හාස්කම් ඇති තැන් හොයන්න යන්න බෞද්ධ විතරක් නෙමෙයි අනිත් ආගම් වල අයත් මහන්සි වෙනවා. බාහිර තැනක යම්කිසි රුක්ෂයක යම්කිසි පිළිමයක යම් තැන්වල පවතිනා වූ විස්මයජනක දේවල් තමයි අපේ අය ආශ්චර්ය අද්භූත ජනක දේවල් කියලා හිතන්නේ. ඒ නිසා ඔය පසුගිය දශක දෙකක කාලයක් තුළ මේ රටේ යම් තැන්වලට ටික කලක් බොහෝ මිනිසුන් නැදී ගියා. ඔය මිනිස්සු හිතන ආශ්චර්ය අද්භූත තැන් බලන්න. ගහක බුදු පිළිමයක් හරි රූපයක් හරි ඇදලා තියෙනවා කියලා හරි ඒ වගේ කාරණා මුල් කොටගෙන. එහෙම නැත්නම් තවත් තැනක මේ සියලු රෝග දුරු කරන්නව පිරිත්පැන් හම වෙනවා කියලා හරි. ඒව තමයි ආශ්චර්ය අද්භූත දේවල් කියලා හිතන්නේ. මට මේ ආරාධනයක් ලැබිලා ඥාතියෙකුගෙන් ස්වාභාවික පරිසරයෙන් ගත්ත පින්තූර ටිකක් උදව් කරගත්ත පින්තූර ඡායාරූප ප්‍රදර්ශනයක් නරඹන්න හෝ විවෘත කරන්න අනුශාසනය කරන්න මට යන්න ඕන. මේ කතාව හොඳට තේරුම් ගන්න. ඒ ඡායාරූප ප්‍රදර්ශනයේ නරඹන් යනකොට මම දකිනවා වියපත් විය කියලා පින්තූරයක් අතට මේ මාතෘකාවක් අතට තියෙන පින්තූරයක්. ඒ වියපත් විය වුණාම මං හිතන්නේ අවුරුදු 120ක් විතර ගියාපුවාම S2 නාසය රැලි වැටුන මොහොන මොකේ එහෙම කොහොමද තියෙන්න ඕන කියලා හිතා ගන්න. 20ක් ජීවත් වුණා. ඒක තමයි මේ පෙනලා තියෙන්නේ. හැබැයි මේක අරන් තියෙන්නේ පළු ගහක පොත්තකින්. පළු පොත්ත තමයි ලස්සන මුණක් විදිහට මේ වියපත් වියක පෙනලා තියෙන්නේ. ඒක ඉතින් ඕක කැලේ හැදෙන එකක් ස්වභාවයෙන් හෝනකමින් හදපු එකක් කිසිම ආශ්චර්ය බවක් නැහැ නේ ඕකේ ආපහු. නමුත් ඕකට මොකක් හරි හැඩයක් ආවොත් එහෙම ඊට පස්සේ ඕක මහ ලොකු දෙයක් කියලා ඒක ආගමේ විශිෂ්ට ප්‍රතිපලයක් කියලා ඕක පස්සෙන් දුවනවා. ඔය හාවගේ හඳේ කතාවත් ඔහොම තමයි. සහජාතකේ අහලා නැත්නම් එහෙම කාටවත් හඳේ හාව පේන්නේ නැහැ.
ඒකේ තියෙන්නේ පුංචි පැල්ලම් ටිකක් නැත්තම් ආවාට ටිකක් විතරයි. නමුත් අපි මෙහි ඉඳලා හාවගේ රූපේ හිතේ හදාන බැලුවම හාව පේනවා. ඔහොම ඒවට නෙමෙයි මේ ආශ්චර්ය අද්භූත කියලා කියන්නේ මම ওই කතාව ගත්තේ. මට මතකයි ලෝකසිතියම හදාරන කාලේ මම කැස්පියන් මුහුද, මහා බ්‍රිතාන්‍ය, උතුරු දකුණු ඇමරිකා, එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව වගේ දේවල් බලලා හිතට ගන්නවානේ දැල්කම. ඒක හිතේ තියාන අහස දිහා බලපුවම වලාකුළු වල පේනවා ඕස්ට්‍රේලියාව, දකුණු ඇමරිකාව තුක. එතකොට වලාකුළු වල දකුණු ඇමරිකාව තියනවද ඕස්ට්‍රේලියාව තියනවද? නැහැ. අරක උදව් වෙනවා අපේ සිතුවිල්ල පහල කරගන්න. හොඳ ලස්සන දෙයක් මේක. මේ ලෝකේ ඔක්කොම පේන්නේ අපේ සිතේන සිතුවිල්ල තුලින් කියලා තේරුම් ගන්න පුළුවන් නම් ධර්මයේ තේරුම් ගන්න හරිය ලේසියි. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ওই වගේ මේ අභූත විකාර දේවල් නෙමෙයි ආශ්චර්ය අද්භූත දේවල් කියලා. එහෙම එකක් බුදු සමේ නැහැ. එහෙම තියෙනවා පෙළහර කියන වචන තුන යටතේ තුනක්. ආදේශනා පෙළහර, ඉදු පෙළහර, අනුශාසනා පෙළහර කියලා. ඉදු පෙළහර කියන එක තමයි විද්‍යා පෙන්වන එක කියලා කියන්නේ. ඒ වගේම ආදේශනා පෙළහර තමයි ඔය කියන විදිහට අනාවැකි කියන එක, හොරුන් වල්ලා දීම වගේ අපිට හිතන්න බැරි දේවල් මොනවා හරි ක්‍රමකින් කියන එක. නමුත් බුදුන් වහන්සේගේ ශාසනයේ පෙළහර කියලා කියන්නේ අනුශාසනාව. අනුශාසනාවෙන් කරන ප්‍රාතිහාර්ය. අනුශාසනාව කිරීම තුළ, අනුශාසනාව තේරුම් ගැනීම තුළ මිනිස් සිතේ සිදුවෙන්නා වූ වෙනස්කම තමයි අනුශාසනා පෙළහර. ඒක තමයි මේ ආශ්චර්ය අද්භූත ධර්ම කියලා පෙන්වන්නේ. ඒ නිසා අපි මේකට අදාළ පළවෙනි කාරණය අපට ලැබී තිබෙන කාලය තුළ විග්‍රහ කරගන්න බලමු. මෙන්න මෙහෙමයි තිබෙන්නේ. පළමුව පෙන්වනවා මේ මිනිස් සමාජයේ හැටි. මෙන්න මේ වචන වලින් පෙන්වන්නේ. ආලය රාමා භික්ඛවේ පජා, ආලය රතා, ආල සම්මෝදිතා. ඔන්න බුදුන් වහන්සේ පහළ වෙන සමාජයේ බුදුන් වහන්සේ වැනි උත්තමයෙකුගේ ධර්මය අහන්න ලැබුණ නැති පුද්ගලයින්ගේ හැටි. මේ හැටි පාට වෙනස් කරන්න පුළුවන් කාරණාව තමයි ආශ්චර්ය අද්භූත ධර්මය. චූටි පුතාලට නම් තේරෙන එකක් නැහැ, නිශ්ශබ්ද වෙන්න එක තමයි කරන්න ඕන. නමුත් ඉතින් මේ ධර්ම දේශනාව කරන්නේ ඔබට විතරක් නෙමෙයි, සමස්ත සමාජයටමනේ නේ. අනිත් එක අපි කලක් තිස්සේ මෙතන ධර්ම දේශනා කරන අය නිසා යන්න ධර්ම දේශනා වලට ලේසියකින් යන්නේ නැහැ. ඉල්ලීමක් කරලා තිබුණොත් ඇරුණාම. ඒ නිසා මොකද්ද මේ ආරාම කියන වචනේ තේරුම? ආරාම කියන්නේ සාමාන්‍යයෙන් ඔබ අහලා ඇතිව ස්වාමීන් වහන්සේලා නතර වුණාම ඒකට කියනවා ආවාසයේ ආරාමයේ කියලා. ඒ කියන්නේ නවාතැන් පොළ කියන එක. එතකොට මෙතන පෙන්වන්නේ එහෙම ගයක් ගැන නෙමෙයි. ඇලීම නවාතැන් පොළ කරක තමයි මිනිස්සු ජීවත් වෙන්නේ කියලා පෙන්වන්නේ. ඇලීම කියන වචනේ තව ටිකක් එහාට ගත්තාම ওই නවාතැන තියෙන හැටි හොයාගන්න පුළුවන්. මේ සමාජයේ උපන් අය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින් තොරව, ආගම් ભેදයකින් තොරව, ජාතික ජාත්‍යන්තර ભેදයකින් තොරව මොනවද හොයන්නේ කියලා බලන්න. දරුවෙක් වශයෙන් ඉඳලා ඉගෙනගෙන රැකියාවක් ලබාන, නිවාස ගෙවල් දොරවල් යාන වාහන මේවා අරගෙන මොනවද හොයන්නේ? සැප. කොහෙන්ද සැප හොයන්නේ? සැප හොයන්නේ කොහෙන්ද කියලා තේරෙන්නේ නැහැ බොහෝ දෙනාට. හොයන්නේ පස්දොරෙන්. පස්දොරෙන් ගන්නා දේවල් වල සුඛය විඳින්න තමයි මේසා විශාල මහන්සියක් මිනිස්සු මේ දරන්නේ. ඒවා රාත්‍රී දෙකේ. එතකොට එහෙනම් පස්කම් සොය නිවාසයක් කොටගෙන තමයි සමස්ත සමාජයේ ජීවත් වෙන්නේ. ආලයාරාමා භික්ඛවේ පජා කියන එකේ තේරුම ඒකයි. ප්‍රජාව. තමන් සතු ධනය, කුලය, නිලය, බලය සහ අනිකුත් දේවල් හොඳ හෝ වැරදි පැත්තට යොදමින් මේ සැපත තමයි මිනිසුන් දකින සැපත. ඕකට තමයි තථාගතයන් වහන්සේ වචනයක් යොදලා තිබෙන්නේ අත්ත කිල මත් වචනේ වැරදුනා. කාමසුකල්ලිකාන යෝගය කියලා. අනුයෝග කියන්නේ යෙදෙනවට, අනු කියන්නේ නැවත නැවතත්. අනුයෝග කියන්නේ නැවත නැවතත් යෙදීම. දැන් මේක ඔබේ ජීවිතේ යමක් දැනගත්ත දවසේ ඉඳලා ඔබ රූපේ හෝ, ශබ්දේ හෝ, ගන්ධේ හෝ, රසේ හෝ, පහස හෝ වින්දයි කියලා කල්පනා කරන්න. ඒක තමයි නැවත නැවතත් යෙදීම කියලා කියන්නේ. අපිට පෙනෙන්නේ මේ ජීවිතේ මෙතෙක් ආදුර විතරයි. ඉදිරියටත් මේ ජීවිතේ ඉන්න තාක් කල් ඉඳින්න පුළුවන්. හොඳයි, සෑහීමටපත් වෙලා ඇති වෙලා පරලෝ යන කෙනෙක් ඉඳිද කියලා කල්පනා කරලා බලන්න. හොඳයි, අපිට දැනට තේරුන්නේ නැති වුණාට පුනර්භවයක් තිබුණා නම්
අපේ ලිඛිත ඉතිහාසය අවුරුදු 2600ක් විතර වෙනවා ඊටත් වැඩි වෙනවා. එතකොට ඒ ඉතිහාසය තුළ පරම්පරා 25ක් 30ක් විතර ගත වෙලා ඇති අත්තල මේ හැමෝමත් මොකද කළේ ඉපදිලා ඔය බඩගින්නට ආහාර ටිකක් නිවසක් හොයාගෙන ওই පස්දොරේ සැපහෙව්වා. ඔවුන් ඇති වෙලා පරලෝ ගියාද සෑහීමටපත් වෙලා පරලෝ ගියාද නැත්නම් එතනින් ගමන කෙලවර කරගත්තද? උපන් මිනිසුන් මේ දොරවල් පහේ සැප හොයනවා. කිසිවෙක් සෑහීමටපත් වෙන්නේ නැහැ. කිසිවෙකුට සම්පූර්ණ ඇතිවීම ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? අතෘප්තියෙන් නැත්නම් ඉවර කරගත්ත නොසන්සිඳුණු ආසාවෙන් ජීවිතය අතහැර දමනවා. අනාගතයටත් බලන්න මිනිසුන් මේ සැප හොයාවේ. නමුත් ඒ සැපසෙවීම සඳහා භාවිතා කළා වූ කයත් පස්දොරත් ඒ සඳහා උරුම කරගත්තා වූ සම්පතුත් සියල්ල අතහැරලා යන්න වෙනවා. යථාර්ථය අතහැරලා යන්න වෙනවා. කැමැත්තෙන් අතහැරලා යන අය කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. එතකොට මේකේ කවදා හරි ඇතිවීමක් තිබේද? ඉවරවීමක් තිබේද? අපි තව ටිකක් ඔක විස්තර කරගන්න ඕන. ආලය රතා ආලය සම්මුදිතා. රතා කියන එකේ තේරුම සාමාන්‍යයෙන් රතිය නැත්නම් ආසාව කියන එකයි. සම්මුදිතා කියන එකේ තේරුම සතුට වෙනවායි කියන එක. එතකොට මිනිස්සුන් ඒකෙන් සැප හොයනවා කියලා ඔය පෙන්නන්නේ. නමුත් මේ සැපත මිනිස්සුන්ට තියෙනවා පේනවා. නමුත් බුදුන් වහන්සේ මේක විග්‍රහ කරන්නේ කොහොමද? තියෙන නිසා තමයි අපි ඒවා හොයන්නේ නැවත වතාවක්. එතකොට ඒකට දැන් බලන්න ආගමක් තියනවද කියලා? නෑ. ඒක ඕන කෙනෙක් මේ සමාජයේ හොයන දේ. එදා යුගයට වඩා අද යුගයට වඩා ඉදිරියට ලැබෙන්නා වූ තාක්ෂණික දියුණුවත් එක්කලා මේ සඳහා අවශ්‍ය උපකරණ සුව පහසුව වැඩි වෙනවා. නමුත් ඒ තුලින් ලෙඩ වෙන එක හරි මහලු වෙන එක හරි මරණයටපත් වෙන එක හරි මිනිස්සුන්ගේ හිතේ හට ගන්නා වූ ඊර්ෂ්‍යාව ක්‍රෝධයේ පලි ගැනීම හරි දේවල් නතර වෙලා තියෙනවද නතර කරන්න පුළුවන්ද? මේවා සඳහාම එන කොටා ගන්නවා. මේවා සඳහාම බොරු කියනවා. මේවා සඳහාම වංචා කරනවා. සුළු පරිමාණ සහ මධ්‍යම පරිමාණ වශයෙන්. වර්තමානයේ මට වැටහෙන දෙයක් තමයි මේ ජනතාව නෙවෙයි මේ ප්‍රජයන් බලයටපත් කරන්නේ ජාව ආරම්භකරුවන්. වසර 50ක් 60ක් තිස්සේ. පත් කරලා ඔවුන්ට ඕන දේවල් කරගන්නවා. පාලකයින්ටත් නිහඬ වින්ද වෙලා තිබෙනවා උන්ද පත් කරගන්න විශාල මුදල් කුට්ටි හම්බෙන නිසා. ඒක ඒකේ තියෙන්නේත් මොකක්ද ආපහු? ඒකේ තියෙන්නේත් වංචක ලෙස ගසා කෑම. ජනතාව ගසා කෑම. පාලකයින්ට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ බලපන් ඊට වඩා බලවත්. ඔබට තේරෙනවද වර්තමානයේ තියෙන යම් ඒකාධිකාරයන්? එතකොට මේ සඳහා තමයි ලෝකෙ සකස් වෙලා තියෙන්නේ. නමුත් ඔවුන් මේවා අරගෙන යයිද? නෑ ඔවුනුත් කවදා හරි මේ යනවා. එදාට ඒවා මෙහි ඉතුරු වෙයි දරු පරපරට හිමි වෙයි. ජීවිතේ කරගන්න තියෙන්නේ පමණද කෙනෙකුට? ඉගෙනගෙන හරි හම්බ කරලා කයක් හදාගෙන මේ අරමුණක් තුළ ලබන සතුටද විඳින්න තියෙන්නේ මේ ඇති නොවන කියන එක. මේ සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් දැම්ම කියන්න වටින්නේ නැහැ. නමුත් ගන්න වෙනවා. මොකද ඒක ඉන් එහාට පැහැදිලි කරන්න වෙනවානේ. මේකට කියන නමක් තමයි අපි මේ විඳින එකට කියන්නේ කාමය. කාමය කියන වචනේ තේරුම වරදක්කම පවක් එහෙම නෙමෙයි මතක තියාගන්න. කැමැති පරිදි කියන එක. කැමැති පරිදි කියන එකේ තව රහසක් තියෙනවා. ඒක ලෝකේ තියෙනව නෙවෙයි. අපි හදාගෙන විඳිනවා කියන එක. ඔය අංගුත්තර නිකායේ සූත්‍ර පිටකේ සූත්‍රයක ගාතාවක් තියෙනවා ලස්සන. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. පුරුෂස්ස කියවම පුරුෂය විතරක් කියන්නේ නෑ ඕකෙන්. ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ටම කාමය කියලා කියන්නේ හිතේ උපදින සංකල්පයක්ලු. චිත්‍රානි ලෝකේ කියන්නේ විචිත්‍ර බාහිර හම්බ වෙන්න තියෙන දේවල්. ඒව ඇත්තේ කාමයක් නැතිලු. මේක කවදානම් තේරුම් ගනීද? නමුත් ඔහොම නෙමෙයි සමාජයේ හිතන්නේ. ඒ රැපත තියෙන්නේ බාහිර වස්තු වලමයි. රූපේමයි, ශබ්දේමයි, ගන්ධේමයි, රසේමයි, ස්පර්ශේමයි. ඒ නිසා නැවත නැවත හොයනවා. උදාහරණයක් වශයෙන් ගන්න රසය. රසය තේරෙනවනේ ඕන කෙනෙකුට. රසය දැනෙන්නේ නාහෙට හරි ඇඟට හරි නෙමෙයි දිවට. හැබැයි දිවේ ගෑවෙන්නම ඕන.
මේ දිවේ ගෑවෙන්න ඕන දේ ඇඟිල්ලේ හරි කකුලේ හරි කොහේ හරි ගාගත්තට එහෙම දැනෙනවද? දැනෙන්නේ නැහැ. ඒ නිසානේ කියන්නේ ගොනාගේ පිටේ හකුරු පැටවුවාය කියලා. හකුරු නම් පැණි රහයි, නමුත් ගොනාගේ පිටේ පැටවුවාම බරනේ දැනෙන්නේ. පැණි රහ දැනෙන්නේ නැහැ. හොඳයි, රසය උපදවා ගන්න මොකද කරන්න ඕන? දිවෙම ගෑවෙන්න ඕන. ඒ දිව නැමැති ප්‍රසාදයට බාහිර දේවල් වල තිබෙන දෙක රස කලාපයේ ගැටුණාම මෙතන රසය හඳුනන සිත පහළ වෙනවා. දිවෙන් පහළට ගිලුණාමත් රස නැහැ. තියෙනකොටත් රස නැහැ. එහෙනම් රසය කියන්නේ සිතුවිල්ලක් නේද? ඒක බාහිර රස කලාපවල උදව්වෙන් සිතේ පහළ වෙන දෙයක්. මට මතකයි මම ඔය තරුණ කාලේ මේ පැවිදි වෙන්න පෙර හෝ පැවිදිලා වන්නේ නැතු මේ ඔය පළතුරක් තියෙනවා වරක නැත්තම් වැල කියලා. මේ වැල රසයි. නමුත් මම දකිනවා පළවෙනි වරක් වැල මදුලක් කනකොට රසයි, පහක් වළඳනකොට රහ නැතුව යනවා, ඇති වෙනවා. ඒ රස ඒකෙම තියෙනවා නම් 100ක් කෑවත් ඇති වෙන්න එපා. රස තියෙන්න ඕනනේ. ඇයි අර පහකින් රස ඉවර වෙලා යන්නේ? රස කියන්නේ එහෙනම් බාහිර දේවල් උදව්වෙන් පහළ වෙන සිතුවිල්ලක් කියන එක තේරුම් ගන්න. හොඳයි, මෙතන වැරද්ද අපි බලමු. ආහාරයේ රසයටද ගුණයටද? මම නම් දකින්නේ ආහාරයේ පෝෂණයේ බව ගුණය කියන එක. අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය පදාර්ථ ගත්තාම කය වැඩෙනවා. නමුත් වර්තමාන සමාජයේ මුල් තැන දීලා තියෙන්නේ ගුණයටද රසයටද? ඒ නිසාම රසය විඳින්න ගිහින් තරබාර වෙලා නැති නෙවෙයි ලෙඩපොළ හදාගන්න නැද්ද? නැවත නැවත රස විඳින්න මොකද කරන්නේ? දිවේ ගා ගන්න ඕන. දිවේ ගෑවෙන්න නම් නැවත නැවතත් ආමාශය අල්ලන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අනුභව කරන්න ඕන. ඒක එතකොට අතුරුඵල වශයෙන් අනිත් පැත්තට බලපානවා. එහෙනම් අපි රසය හොයාන ගියාට කවදාවත් ඒක ඇති වෙන්නේ නැත්තේ ඇයි? සිතුවිල්ල පහළ වෙලා නැතෙනවා ගිලෙනකොට. ආය හොයන්න වෙනවා. රසය අවශ්‍ය කුමක් සඳහාද? වෛද්‍ය විද්‍යානුකූලව ආහාරය මනමෙලවින් කලවම් වී අවශ්‍ය එන්සයිම් සකස් වෙලා ජීර්ණ පහසුව සඳහා. ඒක අවශ්‍යයි, රසය නැතුව බෑ. නමුත් රසයේ පස්සේ නෙමෙයි යන්න තියෙන්නේ. ගුණයව. නමුත් ලෝකයා එහෙම දකින්නේ නැහැ. අන්න ඒ වගේ අනිත්වත් එහෙමයි. මේක තේරුම් ගන්න ඕන. අපි හිතන්නේ මේ රසය කියන එක බාහිර වස්තු වල තියෙනවායි කියලා. නමුත් මම තව උදාහරණයක් ඔබට කියන්නම්. ඔය සංකල්ප රාගය කියන එක පැහැදිලි කරන්න. මේ දවස්වල එහෙම නැත්නම් යම් යුගවලදී ඔය මහමග ගමන් කරනකොට යම් පළතුරු තිබෙනවා වෙළඳ වලේ විකුණන්න තියලා. දැන් පැණිකොමඩු ගෙඩියක් වගේ එකක් ගත්තාම ඒක මොකුත් රස සුවඳක් දැනෙන්නේ නැහැ. කපලා පාට බලන්න ඕන ඇතුලේ. නමුත් දූර්යන් වගේ ගෙඩියක් ගත්තාම ඒක යන පාරේ දැනෙනවා. ඒක මේකේ ගන්ධ කලාපයන් පිට වෙනවා. ඒකෙන් ගන්ධ කලාපයන් පිට වෙනවා. ඒ ගන්ධ කලාපයන් වල හංගඩු ගහලා තියනවාද සුවඳයි හරි ගඳයි හරි කියලා? දෙවිදිහකට දෙගොල්ලෙකුට දැනෙන්න. නමුත් සමහරු කියනවා මේක අප්‍රසන්න ගඳක් තියෙන කියලා, සමහරු කියනවා මේක ප්‍රසන්න සුවඳක් තියෙන කියලා. එතකොට ඒක දූර්යන් ගෙයිද තියෙන සංකල්පයේද? අන්න ඒකයි සංකප්ප රාගෝ කියලා කියන්නේ. අපි විසින් හදාගන්න එකක් මේක. හදාගෙන හොයනවා, කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඕක තමයි ඇත්ත. අපි සිතුවිල්ල යමක් හදාගෙන හොයනවා, කවදාවත් ඒක හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේක හොයන්න ගියාම මොකද වෙන්නේ? සංයෝජනය වෙනවා. නැත්තම් සසරට බැඳෙනවා. නම් සසරක් හදනවා අපි මේ කරන්නේ. පස්දොර පිනවීම තුළ නැවත නැවතත් විඳීම ඕන කරන මෙලොව වශයෙන් ජීවිතාවසානය දක්වාත් එතනින් එහාට සසරක් හදනවා. අන්න ඒක තමයි මිනිසා කරමින් ඉන්නේ. මේකට කියනවා තවත් කතාවක්. ඔය මේ දවස්වල නම් අපි වාහන පෞද්ගලික වාහනයක යනවා ඇරුණාම පොදු බස් රථවල යන්නේ නැහැ. නමුත් ඒ වාහනේ ලැබෙන්න පෙර හෝ විතරක් ගමන් තිබුණ නැති කාලේ නැත්නම් අනිකුත් ගමන් යනකොට අපි වාඩි වෙලා යන්නේ බස් රථයක ඉදිරි ආසනයක. මේ අත්දැකීම ඔබට තියෙනවද දන්නේ නැහැ. මට ඉදිරි ආසනයක යන නිසා මම දකිනවා. කාපට් කරපු තාරපාරේ කිලෝමීටර් භාගයක් කාලත් අතර ප්‍රමාණයකින් වතුර පේනවා. ජලය. වැහලා වතුර නෙමෙයි පේන්නේ, තියෙනවා වතුර වගේ. යන්න තව ඈතින් පේනවා. එරනම කවදාවත් වතුර හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ මිරිඟුව කියන එකනේ. ඒක කිලෝමීටර් භාගයක් කාලත් අතර තමයි ජලය වගේ පේන්නේ. තව ටිකක් යනකොට ඈතින් පේනවා. ඒක කවදාවත් හම්බ වෙනවද? අන්න ඒ වගේ මේක කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මේ අපි හොයන එක කවදාවත් හම්බ වෙන්නේ නැහැ. නමුත් යන්න ඈතට යනවා වගේ අපි ඉතින් සසර ඇවිදින්න ඕන මේක හොයාන. ඕක තමයි බුදුදහමෙන් උගන්වන්නේ. මේක විඳින්න එපා නෙමෙයි කියන්නේ. මේකේ යථාර්ථය තේරුම් ගන්න තියෙන්නේ.
අන්න ඒ නිසා ප්‍රජාව මේක දන්නේ නැතුව ආලය රතා ආල සම්මුදිතා. මේ පස්දොරෙන් මෙන්නා වූ අරමුණු වල තමයි සැප තියෙන්නේ. එයින් සතුට එයින් හොයනවා. ඒකට කියනවා වේදිත සුවය කියලා. ඇති වුණ කෙනෙක් නැහැ, කාටවත් ඇති වෙන්නේ නැහැ, සැහැමටපත් වෙන්නත් බෑ. දැන් මේ විඳින්නේ මොකද්ද කියලා හොයන්න වෙනවා ඊට පස්සේ. එහෙමයි මේ තථාගතයන් වහන්සේ මේ සදා ධර්ම දේශනා කිරීමේදී තථාගතෝ ආල අනාලයෝ ධම්මං දේශේති. අන්න බුදුහාමුදුරන්ගේ බණවල තියෙන්නේ මේ ඇල්මේ තිබෙන්නා වූ හිස්සසාර බව තේරුම් ගන්න කරුණු පැහැදිලි කිරීමක්. ආහාර ගන්න එපා හෝ රස විඳින්න එපා කියලා තහනම් කරන්න නෙවෙයි හදන්නේ. ඒකේ ඊට වඩා ගැඹුරක් පෙන්වන්න හදනවා. මම ඇත්තටම දැකපු අත්දැකීමක් තියෙනවා. මේක මම දැකලා තමයි ඉතුරු කොට හදාගත්තේ මම. දුටුවේ මේ යම් දවසක කොහෙද හරි මේ වනස්සයෝ ගෙනත් කෑම කාලා විසි කරපු මස් කටුවක්. මේක තවත් ගෙදරක ඉන්න සුනකෙක් මේක අරගෙන ගිහින් තනකොළ ගොල්ලක තියාගෙන කකුල් දෙක උඩ තියාන හපනවා. ඒක ඉතින් දැන් අර මාංශ ගන්ධය ඇරුණාම මාංශ මුකුත් නැහැ කාලයක් ගිහින්. නමුත් සතාගේ තියෙන ඉවට මේක දැනෙනවා. මේ ඉව දැනෙන නිසා මෙයා නැවත නැවත හපනවා. එයා හිතනවා මේකේ තමයි මේ ගන්ධය තියෙන්නේ කියලා. දැන් මෙහෙම හපනකොට මොකද වෙන්නේ? මෙහෙම හකනකොට හක්ක තුවාල වෙනවා. හක්ක තුවාල වෙලා ලේන්න ගන්නවා. දැන් මේ ලේ රස දැනෙනවා සුනකයාට. දැන් සුනකයා ලේ රස විඳිනවා අර කටුවේ තමයි මේ රස තියෙන්නේ කියලා. ඌ කවදාවත් තේරුම් ගන්නේ නැහැ නේද තමන්ගේ ලේ රස විඳින්නේ මේ කියලා. ඇයි මේක බුදුන් වහන්සේ මස් කටුවක උපමා කළේ කියලා ගැඹුරින් හිතන්න ඕන. එහෙනම් සුනකයාට තේරෙන්නේ නැහැ වගේ අපි හැමදාම පෘථග්ජන වශයෙන් මේක ඔස්සේ ගියාම අර වැඩේමයි කරන්නේ. ඒ කියන්නේ මස් කටුව උදව් වෙනවා හක්කෙන් උනන ලේවල රස උපදින්න විඳින්න ලේවල රස. අපි හදාගත්ත සිතුවිල්ල උපදින්න උදව් වෙනවා ඉදිරියෙන් තියෙන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය අපි විඳින්නේ අපේ සිත. කවදා හරි මිනිස්සු මේක තේරුම් ගන්න ඕන. කවදා හරි නැත්නම් එතෙක්ම මේක හොයනවා. කවදාවත් හම්බ වෙන්නේ අර මිරිඟුව පසුපස යනවා කියලා කියන්නේ අන්න ඒක තමයි. එහෙනම් තව පදයක් වෙදෙනවා ඔකට ලුණු දිය පානය කිරීම කියලා. ඔබත් මේක කරලා සමහර විට පිපාසය හැදුනහම වතුර නැත්තම් ලුණු දිය ටිකක් බොනවා. නමුත් ලුණු දිය පානය කරපුවම එවලට පිපාසය අරුණට හෙට නැත්තම් ඊළඟට ලුණු දිය ටිකෙත් එක්ක පිපාසය වැඩි වෙලා එන්නේ. අරමුණක ආස්වාදයේ ඉටු කර ගැනීම තුළ කවදාවත් ඇති වෙන්නේ නැහැ. ඊළඟ සැරේට තව ටිකක් වැඩි වෙනවා. ඒ නිසා තමයි ඔකට තව වචනයක් තියෙන්නේ සුපිනූපමා කාමා. මොකද ඒ කියන්නේ බලන්න. ඒක තේරුම් ගන්න පුළුවන් මෙහෙමයි. ඔබ නිදාගෙන ඉන්නවා. ඔබ උපන්දින උත්සවයකට ගිහින් ඉන්නවා. එහෙම නැත්නම් මංගල උත්සවයකට ගිහින් ඉන්නවා. එතකොට ඒකේ තිබෙන කෑම් බීම්, ඇඳුම් පැළඳුම්, සැරසිලි, සංගීතය, ආහාර ඔක්කොම තියෙනවා. බැරිවීමකින්වත් අවදි වුණොත් දැන් ඔබ ඇත්තට මගුල් ගෙදරකට ගිහින් ඉඳලා තියෙන්නේ. නෑ සිහිනේ. සිහිනේ කියලා නෑ ඒක තිබුණා නේද සිතුවිලි ඔක්කොම. මේ මිනිසුන් මේ බාහිරෙන් කරන්නේත් ඕක තමයි. නින්දෙදි කරන්නේ බාහිර හේතු නැතුව සිතුවිල්ල රස විඳින එක, දවල්ට කරන්නේ බාහිර දේවල් වල උදව්වෙන් සිතුවිල්ල රස විඳින එක. එහෙනම් රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසය යන මස්කටුවක් අපි අරමුණ කියන එක හිතේ හක්කේ තියෙන ලේවල රහ වගේ අපේ සිතුවිල්ලේ රසය තියෙන්නේ. මේක හරි ගැඹුරු දෙයක්. ඉතින් ඒ නිසා තථාගතයන් වහන්සේ මේ පස්සේ ගිහින්නම් ඔබට කවදාවත් ඇති වෙන්නේ නැහැ. මේ හොයන පැත්තට සසරත් හැදෙනවා. ඒකත් තව ටිකක් කියලා දීලා ඉන්න. ඔබ දැකලා තියෙනවද ලස්සන සතෙක් ඉන්නවා කොන්දේ මල් තියෙන අපි කියන්නේ මල් කබරයක් කියලා. මෙයාට දිව දෙකක් තියෙනවා. මෙයාට ඔය අපිට වගේ ඔය ගඳ නැහැ, පිළිකුල් නැහැ. ඕනේ කුණු ගොඩක් ගිලින්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ වගේ ඊට මෙහා පැත්තේ තව සත්තු ඉන්නවා. කාක්කා වෙන සතෙකුත් ඉන්නවා, නැත්නම් සුනකයෝ සතුත් ඉන්නවා. අපිට ප්‍රිය නැති දේවල් ඔවුන්ට ප්‍රියයි. දැන් මේක හැදුනේ කොහොමද කියලා දන්නවද? අන්න මිනිසුන් හෙව්වොත් යම් දෙයක් මේ පස් දොරින් ඊළඟට ඒ හොයන පැත්තට තමයි සත්වයාගේ සංසාරය සකස් වෙන්නේ. එහෙනම් කුණු රස හෝ වැරදි පැත්ත හෙව්වොත් ජීවිතෙන් එහා පැත්තට කය විඳී යනකොට ඒක සිතට එකතු වෙලා තියෙන ওই පැත්තට තමයි කය හැදෙන්නේ. ඒ වගේම මනුස්ස ලෝකයේ සුවේ හෙව්වොත් ඒ පැත්තට. ඊට වඩා එහාට පිනේ සැව හෙප්සුප හෙව්වොත් ඒ සැප හම්බ වෙන දෙවියන් අතරට.
දැන් දෙවියන් අතර තියෙන දිව්‍යකාමයේ කියලා කියනවානේ. දෙවියන්ගේ දිව්‍යකාමයේ කියන එකට අපිට වගේ තට්ටු ගොඩ නැගිලි එහෙම නැහැ. ඒ වගේම අපට වගේ ඝන කයකුත් නැහැ. නමුත් මනෝමය කයක් තියෙනවා. මේ මනෝමය කය කියන එක සාමාන්‍යයෙන් නිින්ද ගියාම ඔබට පේන සිහිනේ වගේ එකක්. එතකොට ඒකේ අපට පංචකාමයේ පස් දොරෙන් තියෙන්නේ, දෙවියන්ගේ පංචකාමයේ මනෝද්වාරයේ තියෙන්නේ. හිතන ගමන්ම ඔක්කොම හම්බ වෙනවා. ඒක අර කප්රුකක් සුරබිදේනුවක් එහෙම ඉන්නවා කියලා කියන්නේ සිතූපමං සිතුල්ලට පහළ වෙනවා. ඉතින් එතකොට මේ ජරාවකුත් නැහැ, වර්ධනයක් නැහැ, මොකකුත් නැහැ. දිගටම අවුරුදු 7-8000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කාලයක් මේක විඳින්න පුළුවන්. නමුත් එතකොට දෙවියෝ විඳින්නේ කොහෙද තියෙන එකක්ද? තියෙන එකක්ද තමන්ගේ හිතේ තියෙන දෙයක්ද? ඔය මනෝපුබ්බංගම ධම්මා කියන පදේ තේරුම් ගන්න පාසල් මට්ටමින් ඉගෙන ගත්තට මදි. සියලු දෙයට මනස මුල් වෙනවා කියලා කතා කරන කාරණේ පෙන්වන්නේ ඔන්න ඔහොමයි. එහෙනම් ඉතින් මේ සසර හදන්නේ කවුද? සසර පව තුල සසර, පින තුල සසර, ධාන තුල සසර අපි හදා ගන්නවා. අපි ධානසල සසර අතහරිනවා. මොකද මෙතන තියෙන්නේ මේ සංකප්ප රාගෝ කියන වචනේ සහ මේ භවරාමා භික්ඛවේ පජා භවරතා සම්මුදිතානේ. එහෙනම් බලන්න අනිකුත් ආගම් වල පැහැදිලි නොකරන ආකාරයට අප විසින් කරන කියන කටයුතු වල ඊළඟ ඉල්ලීම මත තමයි අනාගතය සකස් වෙන්නේ. නැවත නැවතත් ඉල්ලීම. නැවත නැවතත් ඉල්ලීම කියන අනාගතයට තියලා. අනාගතයට තැබුවොත් අනාගතයක් හැදෙනවා. එහෙනම් අපාය යනු පාපේ අනාගතයයි. මිනිස් සුගතිය හෝ දිව්‍ය ලෝකය යනු පිනේ අනාගතයයි. බබලෝ යනු ලෞකික ධානයේ අනාගතයයි. මෙන්න මේ විදිහට මිනිසා බුදුන් වහන්සේ පහළ වෙනකොට මේ අරමුණේ සැප හොයමින් පව පින ධානයේ ඔස්සේ සසරක් හදන් හිටියා. මේකට කියනවා තුන් භවය. මේ තුන් භවයට යන්න පුළුවන්. ඒ තීන මට්ටමින් විඳින්නත් පුළුවන්. නිදහස් වෙන්න තැනක් එහෙ නැහැ. ආයේ ඒ කාලය ඉවරුනහම අපාගත සත්‍යය පව ගෙවලා ඉවරුනහම එතනින් චුත වෙන්න ඕන. දෙවියන්ගේ පින ඉවරුනහම එතනින් චුත වෙන්න ඕන. බ්‍රහ්මයින්ගේ ධාන කුසල ඉවරුනහම එතනින් චුත වෙන්න වෙනවා. එහි භව ගමන නිමා කරන්න තැනක් නැහැ. අපේ රටේ නම් බණ කීමෙන් ඉන්නවා දෙවියන් බවට පත් වෙලා මේ නිවන් දකින්න පුළුවන් කියලා. ත්‍රිපිටකේ නම් එහෙම නැහැ. කවුරු හරි හදපු එකක් ඒක. ඕගොල්ලෝ මේක විශ්වාස කරන්න මෙන්න මෙහෙම. තථාගතයන් වහන්සේ වදාරනවා දුර්ලභ කරුණු දෙකක් මිනිස්සෙන්ට මොන ගැහෙනවලු. ඒ කුමක් කියලාද පෙන්වන්නේ? මනුස්ස ප්‍රතිලාභයේ සමග සද්ධර්මය. ඒ දෙක හමු වුණොත් පමණක් මේ වැරදි තේරුම් අරගෙන ප්‍රඥාවෙන් ගැලවෙන්න උත්සාහ කළ හැකියි. එහෙනම් මනුස්ස ප්‍රතිලාභය අනිවාර්ය කරලා තියෙනවා නේද? මනුස්සයාට සදහම් හමු වෙන්න ඕන. එහෙම නැත්නම් සම්බුද්ධ හෝ තවත් සූත්‍රයක පෙන්නනවා බුදුන් ලෝ පහළවීම, සද්ධර්මස්සවණය, කල්යාණ මිත්‍ර සේවනය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට ඒක මිනිස්සෙ බුදුන් ලෝ පහළ වෙන්නේ කොහෙද? බඹලෝ හරි දිව්‍ය ලෝකෙද? නෑ. කාලයේ දීපයේ දේශයේ කුලයේ මව බලලා බුදුන් ලෝ පහළ වෙන්නේ මනුස්ස ලෝකෙක. මනුස්ස ලෝකේ මිනිස්සුන්ට මේක කරන්න තියෙන වැඩක් කරනවා. ඔය මිනිස්සු හදලා පෙන්නන මෙතනින් එහා පැත්තේ තියෙන වැඩක් වශයෙන් හිතන්න එපා කවුරුත්. එහෙනම් බුදුන් වහන්සේ මේ ටික මෙහෙම විස්තර කරන්නේ නැහැ. වෙනත් තැන්වල පුළුවනි නම්. යම් තැනකට ගියොත් එතන ඉන්න පුළුවන් වෙයි. ඒ විපාකයේ ගෙවනකල්. ඒ අරුණාම මේක හදන්න පස්දොරකුත් ඕනේ. පස්දොර ආශ්‍රයෙන් මේ හදාගත්ත එකේ ගැඹුර පේන්න ඕන. මේකේ අපි මේ හොයන්නේ මොකක්ද කියන එක තේරෙන්න වෙනවා. එතකොට තමයි ඔය හිස් අසාර කියන පදයක් හොදන්නේ ඔන්න ඕකයි. දැන් මෙහෙම බලන්න. සීන ලෝකයේ මංගල උත්සවයක්. සීන ලෝකයේ අවමගල උත්සවයක්. දෙකේ සැප දුක නැද්ද? අවදි වෙලා බලපුවම දෙකම සිහිනයක් කරුණාම ඇත්තක් තියෙනවාද? නමුත් සිතුවිලි වල මේ දෙකට අදාළ සැප දුක නැද්ද? එනිසා මේකෙන් පෙන්වන්න හදන්නේ අපි මේක හදා ගන්නවා. තම තමන්ට රුචි පරිදි මේක හදාගෙන විදිනවා. මේකට හොඳ උදාහරණයක් තියෙනවා. සමාජයෙන් තමයි මම මේවා දකින්නේ. දැන් ඔය සරිගම ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච ගීත තියෙනවානේ. සප්තස්වර ආශ්‍රයෙන්. මේ ගීතවල තියෙනවා වේග රිද්ම ගීත, එහෙම නැත්නම් මන්දගාමී ගීත කියලා, නැත්නම් ශාස්ත්‍රීය ගීත කියලා. දෙපැත්තක් තියෙනවානේ. හොඳයි, ශාස්ත්‍රීය ගීතයට ප්‍රිය කරන අය නැද්ද? ශාස්ත්‍රීය ගීතයේ මල කරදරයක් කියලා වේග රිද්මයට ප්‍රිය කරන අය නැද්ද? වේග රිද්මේ කොත්තුරොටි සංස්කෘතිය වගේ කියලා අරකට ප්‍රිය කරන්නේ නැද්ද? එතකොට මේ ගීතයේ දෙපැත්තට ඇයි මිනිස්සු ප්‍රිය කරන්නේ අප්‍රිය කරන්නේ? ශාස්ත්‍රීය ගීතය කෙනෙකුට ප්‍රියයි, කෙනෙකුට අප්‍රියයි. වේග රිද්ම ගීතය කෙනෙකුට ප්‍රියයි, තව කෙනෙකුට අප්‍රියයි. එතකොට ඒක ඒ ගීතයේද තියෙන්නේ අර හදාගත් එකේද?
මෙතරම් මම මේ පැහැදිලි කරන්නේ අපි මේ හදාගත්ත ලෝකයක සැප හොයන්නේ. කවදාවත් හම්බ වෙන්නේ නැහැ. අන්න එහෙම තමයි බුදුදහමෙන් උගන්වන්නේ. කවදාවත් හම්බ වෙන්නේ නැත්නම් කරන්න ඕන මොකද්ද? ඒ සඳහා තියෙන ආ වූ ආසාවන් අතහරින එක. ඒක අර දෙවියන්ට බෑ. මොකද දිව්‍ය කාමයේ මීට වඩා උසස්. අපිට නෙමෙයි ලෙඩ රෝග සහිත ජීවිතයක් තියෙන්නේ. දෙවියන්ට ඝන කයක් නැති නිසා කවදාවත් ලෙඩ රෝග නැහැ. ඒ විතරක් නෙමෙයි දි รา යාමකුත් නැහැ. මොකද ඝන කයක් නැහැනේ. උපන් දවසේම විශාලයි. චුත වෙනකොට ආදාහනයේ භූම දානය කරන්න පටවියාපෝ තේජෝ නැත්තේ. පටවියාපෝ තේජෝ වලින් හැදිච්ච කයක් නැත නිසා. එහෙනම් එතකල්ම පුදුම සතුටක් තියෙන්නේ. හැබැයි ගෙවිලා යනවා. හෝටලයකට ගිහින් සල්ලි දෙනකන් කනවා වගේ පින ඉවරුනහම එතනින් චුත වෙන්න වෙනවා. තවත් වචනයක් තියෙනවා. මේ සමාජයේ හිතන් ඉන්නවා දිව්‍ය ලෝක යන එක සැපයි කියලා. මේ ත්‍රිපිටකයේ සූත්‍රයක් තියෙනවා මට හරියට මතක නැහැ. ඔක මංගල හරි සුබ මංගල හරි වචනයක් තියෙන්නේ. හරියට මතක් වෙන්නේ නැහැ. කලකින් පරිහරණය කරේ නැති නිසා මේකට විරුද්ධ පැත්ත තියෙන්නේ. ඒක තියෙනවා බුදුන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරලා. දෙවියන්ගේ ලෝකයේ දෙවියන්ගේ කාලය ඉවරුනහම කිහිල්ලෙන් දාඩිය දානවලු මල් මැල වෙනවලු ආසනේ ඉඳ හිතෙන්නේ නැතිලු. ඔය කිහිල්ලෙන් දාඩිය දානවා කියපු පමණින් ඝන කයක් තියෙනවා අපිට වගේ කියලා හිතන්න එපා. උණ්ඩ පේන විදිහේ පෙන්වන්නේ. එතකොට ඔහුට චුත වෙන්න වෙලා දැන් අනිත් සහචරයන් නැත්තම් හිතවතුන් කියනවලු බොහෝ ඊතෝ ගන්තා සුගතින් ගච්ඡ. නුඹ මෙයින් ගිහින් සුගතියට යන්න. සුගතින් ගන්තා සුලද්ද ලාභං ලබ. සුගතියට ගිහිල්ලා හොඳ ලාභයක් ලබන්න තියෙනවා සුලද්ද ඒක ලබන්න. සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිට්ඨිත බවාහි මනාව පිහිටන්න. එතකොට මේ දෙවියන්ට අනිත් අය කියන්නේ සුගතියට ගිහිල්ලා සුලද්ද ලාභය ලැබලා මනාව පිහිටන්න කියලා. දැන් මේ බුදුන් වහන්සේ මේක වදාරනකොට භික්ෂුවක් පැත්තකින් ඉඳලා ස්වාමීනි දෙවියන්ගේ සුගතිය කොහොමද? මෙයාට ප්‍රශ්නයක් නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා දෙවියන්ගේ සුගතිය මිනිස් ලොව. දැන් මේ අපේ රටේ ඉඳලා දිව්‍ය ලෝකේ යන්න ඉන්න අය කොහෙද යන්න ඉන්නේ එතකොට මට කියන්න. බුදුදහමට විරුද්ධයිනේ. අනතුරුව මේ මොකද්ද පෙන්නනවා? සුගති ගාමිත්වය මිනිසුන් අතර ඉපදීම. සද්ධර්මයේ හමුවීම සුලද්ද ලාභය. ධර්මයේ පිහිටීම මනාව පිහිට කර ගැනීම. එහෙ බැරි හින්දා නේද මෙහාට එන්න කියලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ බණ කියලා හුඟක් තියෙන මිනිස්සුන්ගේ ඔළුව වල තියෙන මිත්‍යා දෘෂ්ටි අයින් කරන්න. මේ මගුල් සක්වල මිනිසත් බව ලබා මේ සසර අනන්ත සංසාර ගමනේ බවත්තර යන ගමනේ නිදහස් වෙන හැටි මෙහෙදි බුදුවරයෙකුගේ හමුවේ දහම් අසා තේරුම් ගන්නව ඇරුණාම වෙන කියලා දෙන ආගමක් නැහැ වෙන කියලා දෙන ලෝකයක් නැහැ. නමුත් මෙතරම් ගැඹුරු කරුණු පැහැදිලි නොවන සමාජයේ අපට පවෙන් ඉවත් වී පිනේ පිහිටීමෙන් එහා පැත්තට පාරම්පරික බුදු සමය තුල ගැඹුරක් හම්බෝනේ නැහැ. ඒ නිසා අපි පිනමගින් ලැබෙනා වූ ලෞකික සැප ඉලක්ක කරගෙන මිනිසුන් අතර හෝ දෙවියන් අතර අනාගතයට යන්න සසරක් හදන බුද්ධ ආගමක හිර වෙලා. සසර තියෙනවා නෙමෙයි සසර හැදෙනවා. පවෙන් සසර හදන්න පුළුවනි, පිනෙන් සසර හදන්න පුළුවනි, ලෞකික ධානයෙන්ොත් සසර හදන්න පුළුවනි. කවුරුත් දෙපයින් පරලෝ යන්නේ නැහැ. කය මෙහි දාලා යන්නේ. එම් නමුත් පවේ උපාදානය, පිනේ උපාදානය, ධානයේ උපාදානය හෙවත් අනාගතයට තැබීම මත අනාගතය සකස් වෙනවා. නමුත් එහෙ ගිහින් ඕක කියලා දෙන කෙනෙක් නැහැ. මෙතනින් එහා පැත්තට ගියාපුවාම කොතන උපතීද? ඒක වෙනත් ආගමක වෙයිද? මේ කියන ධර්ම කරුණු හම්බ වෙන එක දැන් ඇරුණාම ආයෙ කියන්න බෑ. මට මතකයි මගේ සටහන් මට ළඟ සටහන් තියෙනවා. පොත්පත් කියවපුවාම යම්මම් සටහන්. වසර 40ක් 45ක් තිස්සේ සටහන් තියෙනවා. මේවා මුලින්ම මට හමුුනේ දෙයක් තමයි නිර්වාණය නැමැති උතුම් දේ අවබෝධ කර ගැනීම සඳහා ඔබේ සම්පූර්ණ උත්සාහය මේ ජීවිතේ යොදවන්න. එසේ නොවුනහොත් අති දීර්ඝ සංසාර ගමනකට ඔබට හිමිකම් කියන්න සිදු වෙනවා ඇත. එතනින් එහාට ලාභය අලාභය සැප දුක් නින්දාව සංසා විඳවන්න ඇරුණාම ගැලවෙන පාරක් කියලා දෙන්න තැනක් නැහැ. මේ අපේ ජීවිතයට දීලා තියෙන වටිනාකම ඔබ දන්නවද? අපායේ සිට බඹලෝ දක්වා ස්ථාන 9කට බෙදලා 9ක්ම පෙන්වනවා දුෂ්ටක්ෂණ කියලා. ඒ කියන්නේ දුෂ්ටක්ෂණ කියන එකේ තේරුම බුදුන්ගෙන් සහ ධර්මයෙන් වැඩක් ගන්න බැරි අය. දුෂ්ටක්ෂණ 8කට තියෙන සන සම්පatti එකයි. ඒ සන සම්පත්තිය තමයි අපි මේ ලබලා තියෙන සද්ධර්මය හමුවීම සහ මනුස්සපතිලාභය. ඔවුන්ට පමණයි පුළුවන් කියලා තියෙනවා. එහෙනම් අක්කන සූත්‍රයේ බොරු වෙන්න ඕන දෙවියන්න පුළුවන් නම්. එහෙමයි මම මේවා ගලපන්නේ.
මේක මට ගොඩාක් ගැඹුරට ගලපන්න පුළුවන්. නමුත් එහෙම ගලපන්නේ නැහැ පළවෙනි වතාවට. මම මේ කරුණු ගොඩක් ඉදිරිපත් කළේ. අන්න එහෙනම් මොකද දැන් තථාගතයන් වහන්සේ සාස් තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශීය මානෝ. නැත්නම් භව නිරෝධාය නෙමෙයි. සා තථාගතෝ අනාලයේ ධම්මං දේශීය මානෝ. මේ ඇල්ම නැමැති ආරාමේ ඇල්මේ තියෙන ආදීනව පැහැදිලි කරමින් ධර්ම දේශනා කරනවා. දැන් දැක්කද ඔබ ඇල්ම? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ දොරවල් හයේ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම. තව ටිකක් එහාට ගියාපුවාම රූප අරමුණට තියෙන මුලාව රූප තණ්හා, ශබ්ද අරමුණට තියෙන මුලාව ශබ්ද තණ්හා, ගන්ධ අරමුණට තියෙන මුලාව ගන්ධ තණ්හා, දිවේ රස අරමුණට තියෙන මුලාව රස තණ්හා, පොට්ටබ්බ අරමුණට තියෙන පොට්ටබ්බ තණ්හා, ලෝභ දේශ මොහ පින්පව් ඒ අරමුණ ඔස්සේ තියෙන ආ ඊර්ෂ්‍යාවට තියෙන ගැනීම ධම්ම තණ්හා. එතකොට ච ඉමේ තණ්හා කායෝ. අපිට එනම් මේ තණ්හා කායවල කායෝ කියන්නේ කය නෙමෙයි. එතකොට අර තණ්හා දරවල් හයෙන් හම්බෙන අරමුණ. දැන් තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං. එහෙනම් කවදා හරි මේකෙන් බය සෝක ඇරුණාම ඊට එහාට නිදහසක් ලැබෙයි කියලා හිතනවාද? මට පෙන්වන්න ලක්ෂපතියා, කෝටිපතියා, උගතා, නූගතා, නළුවා, නිලිය, එහෙම නැත්නම් වෛද්‍යවරයා, වෛද්‍යවරිය කවුරු හරි මේ ලබාගත් මේ උගත්කමෙන් මුදල් හදල් වලින්, යාන වාහන වලින් ගැටුම් මිරහිත මරණීය බිය නැති ජීවිතයක් කවුරු හරි ගත කරනවාද කියලා? ලෙඩ රෝග නැති කාටවත් හම්බ වෙන්නේ නැහැ. එහෙමයි සසර කියන කාරණය බුදුන් වහන්සේලා විග්‍රහ කරනු ලබන්නේ ඉවර කරන්න බැරි කවදාවත් හෙව්වට ලැබෙන්නේ නැති මිරිඟුවක් පසුපස යාමක්. එහෙනම් සසරෙන් මිදීමට අවශ්‍ය වෙනවා. අනස්සා තථාගතෝ අනාලයෝ ධම්මං දේශීය මානේ. නොයල්ම ඇති කරගන්නේ කොහොමද කියන කාරණේ ධර්ම දේශනා කරනකොට මෙන්න මේ ආලයා රාමා භික්ඛවේ ප්‍රජා ඇලීම ආරාමයක් කොටගෙන ස්ථිර නවාතැනක් කොටගෙන ජීවත් වෙන අයට සුසුසති අහන්න ලැබෙනවා. බණ මගින් අහන්න ලැබෙනවා. දැන් තේරෙනවද ඔය බුදු සමයේ පෙන්වන පළවෙනි කාරණය සද්ධර්ම ශ්‍රවණය කියන එක? කයි කතන්දර අහනවට නෙමෙයි සද්ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. මේ පස්දොර මුල් කොටගෙන ලබා ගන්නා වූ ආස්වාදයේ ආදීනවයක් තියෙනවා. ඒ නිසා නිස්සරණේ වැදගත්. නිස්සරණය කියන්නේ ආස්වාදයෙන් මිදීම. නමුත් ආස්වාදයේ ආදීනව දකින්න නැති තාක්කල් කාටවත් නිස්සරණේ ඕන වෙන්නේ නැහැ. ඒක තථාගතවරු තමයි ධර්ම දේශනා කරලා පැහැදිලි කරලා දෙන්නේ. ආදීනව කියන එකේ තේරුම මේක අයහපත් විපාකයක් තියෙනවා කියන එක. ඒ නිසා තමයි එකෙන් ගැලවෙන්න ඕනකමක් තිබෙන්නේ. අන්න සුසුසති පළවෙනි කාරණාව සවන් දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සෝතං ඕද හිස්සති. කන යොමු කරනවා. පළවෙනියෙන් අහනවා, ඊට පස්සේ තමයි සද්දය ඇහෙනවා, ඊට පස්සේ කන යොමු කරන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා චිත්තං පග්ගන්නා. සිත තේරුම් ගන්න උත්සාහ කරනවායි කියන එක පිළිබඳව. මම මෙහෙම කියන්නම්. දැන් මේ ධර්ම දේශනා මාධ්‍ය තිබෙනවානේ. ඔන්න වෙනත් වැඩක් කර ඉන්න ගමන් කෙනෙකුට ඇහෙනවා. තාමත් ඉන්නේ කුස්සියේ වැඩ හරි වෙන මොකක් හරි. නමුත් මේකේ කොතනින් හරි වචනයක් හරි දෙකක් හරි තේරෙනවා. අන්න එතකොට තමයි අර සුසුසුති ඉස්සරලා ඊට පස්සේ කන් යොමු කිරීම. කිසියම් කෙනෙක් මගේ ළඟට එනවා සොකී ජීවිතේ අතිශය සංවේග තත්ත්වයටපත් වෙලා ජීවත් වෙන්න සහ අනාගත ගන්න තීරණයක් නැතුව අතරමං වෙලා යන එනමං නැතුව. යන එනමං කියන්නේ ආර්ථික වශයෙන් අතරමං වෙලා නෙමෙයි. ඊළඟ අනාගත ක්‍රියාමාර්ගයක් තේරෙන්නේ නැහැ. මානසික වික්ෂිප්ත භාවයකින්. ඒ කෙනාට මම කියන දේ තමයි බණ අහන්න ඕන නැහැ. නින්දයන් නැත්නම් මෙන්න මේක අහන්නකෝ කියලා මම මගේ ධර්ම දේශනා ටිකක් පටක කරපු පෙන් එකක් දෙනවා. පුංචි රේඩියෝ එකකට දාලා. දැන් ඒ කෙනා නින්දයන් නැති නිසා අර සද්දය අහගෙන ඉන්නවා ඉස්සර වෙලා. යට සද්ද විතරයි. මම බණ අහන්න එපා සද්දය අහන්න. මොකද මේ කටහඬ ටිකක් සැරපරුස නැහැනේ. ඒ නිසා ඕන කෙනෙකුට අහගෙන ඉන්න බලවන්. දැන් නින්ද ඇහැරලා ඉන්න වෙලාවට සද්ද ඇහෙනවා වචනෙන් දෙකෙන් තුනෙන් හතරෙන්. ඒ ඉගෙන ගත්ත කෙනෙක් නිසා ටාව ටිකක් දාසෙනකොට වචනේ අර්ථය තේරෙනවා. දැන් මම පෙන්වන්න හදන්නේ ආය සුසුසති සෝතං ඕදහති කියන එක. දැන් ඊට පස්සේ හිතාමතා අහන්න ගන්නවා. අද වන විට මා කියන දේවල් තේරුම් අරගෙන ජීවිතය සකස් කරගත්තා වූ කෙනෙක් වෙලත් ඉන්නවා. මේ ඇත්ත කතාව මම පෙන්නන මේ කතාවක් මේක ඇත්ත කතාවක් කියලා නොකීවට. එතකොට මොකද වුනේ? අර ඉස්සර වෙලා සද්ද ඇහුණා. ඊට පස්සේ කන් යොමු කළා. ඊට පස්සේ තේරුණා. එහෙනම් මේ බුදු සමයෙන් පෙන්වන්නේ මොකක්ද? 아무තු දෙයක් නෙමෙයි. අපව විවරණය කිරීමක් කරන්නේ.
අපි මේ ජීවිතය විවරණය කරනවා. විවරණය කරන විදිහ දැක්කහම තමයි අපට ගැඹුර තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපි මොනවද ජීවිතය ගැන දකින්නේ? අපි දකින්නේ ජීවිතේ මව් කුසින් බිහි වෙනවා උපදින්ම ස්ත්‍රියක් නැත්නම් පුරුෂයෙක්. දරුවා තරුණයා මැදිවි කෙනා මහල්ලා ඊට පස්සේ කය දමා පරලෝ යනවා. ජීවිතේට මේක සැරයයි උපදින්නේ මැරෙන්නේ එක සැරයයි ඒකේ මම. එහෙමනේ අපි දකින්නේ. නෑ ධර්මදේශනාවල දිට වඩා වෙනස්ව පෙන්නනවා. ධර්මදේශනාවලි පෙන්වනු ලබනවා කය නම් අවුරුදු 60ක් 70ක් 80ක් තියෙන නිසා කය කෙනෙක් ඉන්නවා කියලා ගත්තට කමක් නැහැ. ඉති මනෝ ඉති විඥානෝ ඉති චිත්ත සංකප්පෝ සිතයයි කියනු ලැබෙයිද මනසයයි කියනු ලැබෙයිද විඥානයයි කියනු ලැබෙයිද? ඒක කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිතේ දොරවල් පහේම. දොරවල් හයෙන්ම සිත් උපදිනවා අපිට. දොරවල් හයෙන් උපදින සිත් වලට පාලියෙන් කියනවා චක්ක විඥානය, සෝත විඥානය, ගාන විඥානය, જીවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. ඒක එකක් පාසා පහළ වෙන්නේ නැතෙනවා. දෙකක් එකවර පහළ වෙන්නේ නැහැ. ඇහැට ඉඩ හම්බ වෙලා ඒක නැසුනහම තමයි කනට ඉඩ හම්බ වෙන්නේ. කනට ඉඩ හම්බ වෙලා ඒක නැසුනහම තමයි නාසයට ඉඩ හම්බ වෙන්නේ. ඒකෙන් පෙන්වන්නේ අපිට අරමුණෙන් අරමුණට ඉපදෙමින් මැරෙමින් යන ගමනක්. ඒ කයේ පුද්ගලයෙක් ඉන්නවා අපි වෙනකොට අරමුණේ ඒ මොහොතේ හටගෙන නැතෙනවා නම් ඊළඟ අරමුණට කවුද යන්නේ එකෙන්? කවුරුත් යන්නේ නැහැ. එහෙනම් කොහොමද මේ පැවැත්ම සිද්ධ වෙන්නේ? අරමුණෙන් අරමුණට කවුරුත් යන්නේ නැත්නම් කොහොමද මේ පැවැත්ම සිද්ධ වෙන්නේ? අන්න බුදුන් වහන්සේ වදාරනවා මනෝයයි කියනු ලැබෙයිද විඥානයයි කියනු ලැබෙයිද ඒකට ඒක එකක් ඉපදී නැසෙනවා එවිට අනිකක්ම හට ගන්නවා. ඒකේ වේගය කියනවා ලහු පරිවත්තං වේගයෙන් වෙනස් වෙනවායි කියලා. නමුත් ඒ සිතට එන දේ මිනිස්සු මම කොට ගන්නවා කියලා පෙන්නනවා. බුදුන් වහන්සේ වදාරන්නේ කයේ නම් කෙනෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ අවුරුදු 60ක් 70ක් තියෙනවා. පේන නිසා මොහොතින් වෙනස් වෙන සිතේ කොහොමද මම කියලා කෙනෙක් ඉන්නේ. මම කියලා කෙනෙක් නැති වුණාට මම කොට ගැනීමට කියනවා සක්කාය දිට්ඨිය කියලා. එතකොට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණ තුල අපට බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨියක් උගන්වනවා. එතකොට ඒකේ පැහැදිලි කරගන්නවා උන්වහන්සේ දොරවල් පහෙන්ම අරමුණු පහළ වෙනවා. අරමුණ හටගෙන අරමුණේ ඇලී ගැටි විඳ අවසන් කරනවා. මේ ඇලී ගැටි විඳ අවසන් කරනකොට මේකට යලි හට ගන්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට ඉතුරු වෙනවා. අන්න ඒක තමයි සතර හදන්නේ. හටගෙන නැසෙනවා නම් සසරක් හැදෙන්නේ නැහැ. ඉතුරු කර නැසීම. මොකක්ද ඒකට කියන්නේ? ඇසේ අරමුණට කියනවා රූප රූපේ කියලා. ඒක විඳිනවට කියනවා වේදනාව කියලා සැප දුක් උපේක්ෂා වශයෙන්. ඒක හඳුනනවට කියනවා සංඥාව කියලා. ඒකට එක්ක අර ගඳයි නම් පිළිකුල් සුවඳයි නම් හොඳයි කියලා ඇලෙනවට ගැටෙනවා කියනවා සංකාර කියලා. මේ රූප මේ වේදනා මේ සංඥා මේ සංකාර වලින් කරපු වෙනස්කම් ටික පස් දිනකට පස් ආකාර වෙනසක් තියෙන්නේ. විශේෂයෙන් දැනගන්නවට කියනවා විඥානය කියලා. එතකොට ඇහැ තුල රූප වේදනා සංඥා සංකාර පහක් හට ගන්නවා එකට කියනවා පංචස්කන්ධය කියලා. අපේ රටේ පංචස්කන්ධය කියන්නේ ශරීරය කියවට ත්‍රිපිටකේ එහෙම කියලා නැහැ. ඒ වැරදි වලින් නිදහස් වෙන්න ඕන. මතක තියාගන්න. එතකොට අපට එහෙනම් තථාගතයන් වහන්සේ සත්තට්ඨාන කුස සූත්‍රයේ පෙන්නනවා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සහ සිතින් දොරවල් හයෙන්ම වේදනා හයක් සංඥා හයක් සංකාර හයක් විඥාන හයක් පහළ වෙනවා කියන එකේ තේරුම පංචස්කන්ධ හයක් පහළ වෙනවා දොරවල් හයෙන්. පංචස්කන්ධයට එන දේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ගත්තාම මම වටපත් වෙලා ඇලිලා සසරට බැඳී අවසන් වෙනවා. ඒකට කියනවා පංච උපාදානස්කන්ධය. දැන් සංකිට්ඨේන පංචස්කන්ධා දුක්ඛා නෙමෙයි පංච උපාදානස්කන්ධා දුක්ඛා. දුක හදාගන්නේ අපි මමත්වෙන් ගැනීමෙන්. මමත්වෙන් ගැනීමෙන් සසරට බැඳේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මහරස්ස. මේ තමයි මේ තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරනවා කියන එකේ තේරුම මම පෙන්නන්නේ. අනාලයෝ නොයල්ම සඳහා ධර්ම දේශනා කරනවා. එහෙනම් අපි තව කොතරම් කල් මේ අරමුණ රස විඳින්න හැදුවත් අරමුණේ ඇලී අවසන් වීමෙන් සසරට බැඳෙනවා ඇරුණාම සසර ගමනක් යන්න හැදෙනවා ඇරුණාම මේක ඇති වෙන්නේ නැහැ. මේකට කියනවා ලෞකික සුවය. මේ මොහොතේ අරමුණේ තියෙන සුවයක් නැත්ද නෑ තියෙනවනේ ලෞකික සුවය. ලෞකික සුවේ වටිනාකම 16න් එකයි. ත්‍රිපිටකයේ තියෙන ලස්සන පදයක් කලං නග්ගන්ති සෝලසින්. ඔය මගේ ළමා කාලේ තිබුණා මේ බෙහෙත් මනින ක්‍රමයක්. දැන් නැහැ. සිංහල බෙහෙත් මනින ක්‍රමයක් සතේ සහ මදටියට උදව් කරගෙන.
ඒකට මංචාඩි 16ක් කලන් එකයි. මේ මංචාඩි ඉන්දෙත් ඉන්දියාවෙන් කියලා මට හිතෙනවා. මන්දයත් කලන් නග්ගන්ති 16 කියන එකේ තියෙන්නෙම 16න් එකයි කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා අපි ওই රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට වටිනාකමක් දීලා විඳින සැප 16න් එකයි. මේක ගත්තේ නැත්නම් මේක ඇතුලේ තියෙන සැප 16න් 15යි. ලෝකෝත්තර සැප. ඒ නිසා බුදුන් වහන්සේ වදාරනවා ලොකු සැපතක් විඳින්න ඕන නම් මේ සුළු සැපතට තියෙන කැමැත්ත අතහරින්න ඕන. ඔය තණ්හාව නැති කිරීමෙන් ලබන සැප නිර්වාණය කියන එක ඔන්න ඔතෙන්ද ගලප ගන්න ඉගෙන ගන්න. එහෙම නැතුව අපි හිතනවා නම් බාහිර ලෝකෙට තියෙන ආසාවට තණ්හාව ඉඩකඩම් ටික, ගෙවල් ටික, කාර් එක ඔක්කොම ටික පන්සලට හරි ළමා නිවාසයකට හරි බාර දුන්නාම තණ්හාව නැති වෙයි කියලා ඒ වැරදිලා. එහෙම එකක් නෙමෙයි පෙන්වන්නේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා, ච ඉමේ තණ්හා කායෝ. එහෙනම් ඒකට ධර්මයක් ඕන මේක නැති කරන්න. දැන් ධර්මයක් නැති හින්දා තමයි අපි ඒකට ඇලෙමින් සසර ඇවිදින්නේ. ඒ ඇලෙනවට කියන නම තමයි ඒතං මම ඒසෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. අන්න මම ඉන්න තැන. එය කුමක්ද? රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බේ ධම්මය. ඒක මමත්වයෙන් ගැනීමට කියනවා අය මගේ කියලා. ඒ නිසා ඒක මම මගේ වෙනවයි කියලා කියනවා. ඊට පස්සේ ඒක මගේ ආත්මය වෙනවයි කියලා කියනවා. මගේ ආත්මය කියන්නේ බුදුසහමේ ජීවිතයට නෙමෙයි. මේ අරමුණ මමත්වයෙන් ගැන ඇලෙනකොට තමයි ආත්ම. එහෙනම් සත්වයාට සතර ගමන ලබා දෙන්නේ මේවට කියන්නේ නিত্য සුඛ ආත්ම. අරමුණට එන දේ මගේ මම මගේ ආත්ම කියන එක තමයි සිංහලෙන් නিত্য සුඛ ආත්ම කියන්නේ. නিত্য සුඛ ආත්ම කොට ගැනීමෙන් සසර ගමනක් කර කවදාවත් නිදහසක් ලැබෙන්නේ නැහැ. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. ඔන්න බුදුවරු හොයාගත්ත දේ. අනිච්චේ නිච්ච සංඤිනෝ, දුක්ඛේ සුඛ සංඤිනෝ, අනාත්තානි අත්තාති, අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්සුඛ ආත්ම සුභ වශයෙන් වැරදි දෘෂ්ටියකින් අරගෙන සත්‍යය සතර ඇවිදිනවලු. ඒවා අහන්න ඉතින් බුදුවරයෙක් දේශනා කළා වූ සූත්‍ර දේශනාවල අර්ථයෙම එළියට එන්න ඕන, ඒ කන යොමු වෙන්න ඕන. ඊට පස්සේ කන යොමු වෙලා සබ්දය ඇහිලා කන යොමු වෙලා ඊට පස්සේ තේරුම් ගන්න ඕන. ධර්මයේ තේරෙනවා කියන තැනට කී දෙනෙකුට එන්න පුළුවන්ද? ධර්මයේම තේරෙන්න ඕන. අන්න බැරි නිසා තමයි පාප මාර්ගයේ කෙනෙක් අපායට යන්නේ. පාප මාර්ගයට වඩා එහානේ පුණ්‍ය මාර්ගයට සතරක් හදාගන්නේ. අපිට තහනම් කරන්න බැරිත් ඒකයි. මේක නොතේරෙන අයට පුණ්‍ය මාර්ගය ඇර විකල්පයකුත් නැහැ. මොකද පුණ්‍ය මාර්ගයෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර අනාගත උත්පත්තියට පාර හදාගන්න පුළුවන්. සසර ගමන කෙලවර කරන්න කවදා හරි ධර්මයේ තේරෙන්න ඕන බුදුවරයෙක් ආශ්‍රයෙන්. එනිසා සතර රැඳෙන්න ඕන ඒ සඳහා. නමුත් අපි මෙතෙන්ට ඇවිදින් ඉන්නේ අනන්ත සංසාරයක් ගෙවලා මේ බුදුවරයෙක් පහළ වුණ යෝගදී ආයේ ලෑස්ති වෙන්න නෙමෙයි, අවශ්‍ය පින් මහිමේ තියෙනවා. අවශ්‍ය බුද්ධි මහිමයක් තියෙනවා. දැන් එහෙනම් සද්ධර්මයේ හමු වුණොත් උත්සාහ කරන්න සුදුසුයි. ඒක මග ඇරියොත් මොකද පෙන්වන්නේ? ඒකටත් වෙනම ගාතාවක් තියෙනවා. සද්ධම්මේ සුප්පවේදිතේ මනුස්සලාභං ලද්දාන සද්ධම්මේ සුප්පවේදිතේ මනුස්ස ප්‍රතිලාභය ලැබ මනාකොට දෙහි සද්ධර්මයේ තියෙන වෙලාවට ඒ කණං නාදි ගච්ඡanti. ඒ ගැන ගෞරව කරන්නේ නැද්ද? සැලකිලිමත් වෙන්නේ නැද්ද? අතිනාමෙන්තිතේ කණං. එහෙනම් ක්ෂණයහු ඉක්මවා ගියා. ක්ෂණ සම්පatti ඉක්මවා ගියා. ආයේ කවදා මේ හේතු එකතු වෙයිද කියන්න බෑ. ඒ නිසා අපිට යන්න තියෙන ගමන නෙමෙයි, ආපු සසර ගමනේ බොහෝ දේවල් කරගෙන මෙතෙන්ට ඇවිත් තිබෙන්නේ. එහෙනම් මේ සැප සම්පත් ලබා ගන්න එකේ තහනමක් නැහැ. ඒවා ආරක්ෂා කරගන්න එකේ තහනමකුත් නැහැ. ඒවා බෙදා දෙන එකේ තහනමකුත් නැහැ. ඊට වඩා යටින් හොයන්න ඕන මේක හොයලා ඇති වෙනවද කවදා හරි කියලා. එහෙනම් ඒන් මිදෙන මාවත. අන්න ඒකයි බුදුන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ ආලේ නෙමෙයි අනාලයෝ නොයල්ම කරේ. එහෙනම් මෙන්න මේ වර්තමාන මොහොතේ යන අරමුණ අල්ලාගත්තත් නැතත් හටගෙන නැතෙනවා. මතක තියාගන්න. ස්වයංක්‍රීයව ආගම් ભેදකින්තර ඕන කෙනෙක් ගාව මේ අරමුණ හටගෙන නැතෙනවා. මේ හටගෙන නැතෙන එකට අනිත්‍ය කියන්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ පහළ වෙන්න පෙර හැමෝමගේම අනිත්‍ය ක්‍රියාත්මක වෙනවා. බාහිර වස්තුන්ගේ වෙනස් වීමට අනිත්‍ය කියන්නේත් නැහැ බුදුදහමේ. ඒකට වෙන අනියත බව සිංහලෙන් පාවිච්චි කරන්න. මේ හටගන්න එකටනේ සංස්කාරය කියලා කියන්නේ. ඔය හිතේ හටගන්නා වූ පාප පුණ්‍ය චේතනාවන්ට තමයි සංස්කාරය කියලා තියෙන්නේ. හටගෙන නැසෙන අතරතුර අපි මේකට සමග ඇලී ගැටී නැසෙන්න ආරිනවා.
හටගෙන නැසෙන අතරතුර ඇලී ගැටී නැසෙන්න හැරීමට කියනවා නිත්සුකාත්ම වශයෙන් ගැනීම කියලා. හටගෙන නැසෙන අතරතුර ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව අවසන් කරන්න පුළුවන් නම් අනිත්‍ය කියලා කියනවා. ඇලී ගැටී නැසීමෙන් සසර හැදේ, ඇලී ගැටී නැසෙන්නේ නැත්නම් අනිත්‍ය භාවිතාවෙන් සසරෙන් මිදේ. සසර අනාගතයට හේතු තැබීම තුළ ලැබෙන දෙයක්. අපි අනාගතයට තියන්නේ නැත්නම් සසර හදන්න නැති වෙනවා. බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ සසර හදන්න නෙමෙයි, සසරෙන් ගැලවෙන්න. එතකොට එහෙනම් ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය කියන්නේ අරමුණට දේ මමත්වෙන් නොගැනීමෙන් අරමුණ අනාගත ඵලයක් උපදින්න හේතු නොතබා අවසන් වෙනවා. ඒකට අනිත්‍ය කියලා කියනවා. අන්න බලන්න සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. යම් විටක මේ අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජාභි සංඛාර තුන තමයි මිනිස්සු රැස් කරන්නේ. ඒක මමත්වෙන් ගත නොහැකි බව යමෙක් නොනින් දකීද. එනම් සංඛාර රැස් කිරීම කෙරෙහි කලකිරෙනවා. එතකොට ඒ සමග්ගෝ විසුද්ධිය එහෙනම් ඒක නිවනට මඟ. සංඛාරයන්ගේ අනිත්‍ය පිළිගැනීම. ඔන්න මම ගැඹුරට ආපහු අනිත්‍ය කියන තැන දක්වා. නමුත් ඒ හරිය ගොඩක් ගැඹුරුයි. කමක් නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ තථාගතවරුන්ගේ ආශ්චර්යය මොකක්ද කියලා. දැන් මේ ආශ්චර්ය අද්භූත ධර්මයක් නේ. මේ පුද්ගලයෙක් වශයෙන් අරගෙන පස්දර පිනවීම නැමැති ඒක ලෝකෝත්තර සැප කියලා හිතාගෙන හැමදාම හොයමින් ඒක පස්සේ ලුහු බඳිනවා. ඇති වුණ කෙනෙක් නැහැ, කවදාවත් ඇති වෙන්නෙත් නැහැ. ඒ ගැන තේරෙන්නෙත් නැහැ. අපි සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ ජීවිතයේ සැනසීමයි කියලානේ. මේ නිසා අපි හින්දු දහමෙන් ගත්ත කේන්දරයක් අරගෙන කොට 20ක් හරි ගස්සලා ඔය 20න් 15ක් විතර ගැලපෙනවා නම් දැන් ඉතින් සමසින් ඉන්න පුළුවන් කියලා ගලපලා දෙනවා. නමුත් ඒ පෘථග්ජන භාවය තුළ 20ම ගලපන්න බැරි නිසා නොගැලපෙන 4ක් 5ක් තියෙනවා. පටන් ගත්ත දවසේ ඉඳලා දෙන්නට දෙන්න ඈත් වෙනවා. මේක තමයි මේ සමාජීය ඉරණම. ඉතින් ඒ නිසා සාමයෙන් සමගින් සමාදානෙන් ජීවත් වෙන අය 100%ක්වත් ඉන්නවද මම දන්නේ නැහැ. මම දන්න හැටියට නම් සංඛ්‍යාලේඛනව ගත්තලා 50%ක්ම 100%ක් අසාර්ථකයි, 25ක් තරමක් දුරට 25ක් තමයි ධර්මයේ දන්නේ නැති මට්ටමින් සැනසෙල්ල ඉන්නවයි කියලා කියන්නේ. නමුත් මේ මෝඩකම හදාගන්න තමයි මෙතෙන්ට ධර්මයේ සරණ ඕනේ. ජීවිතයේ මේ අවුල්ලියුල් විසඳගන්න තමයි ධර්මයේ සරණක් ජීවිතේට ඕනේ. නමුත් එහෙම ධර්මයේ කියන එක තේරුම් අරන් සරණං ගච්ඡාමි කියපු කිසිවෙක් පාසල් අධ්‍යාපනය තුල නැහැ. එහෙම නැත්නම් ළමා කාලේ ධම්මං සරණං ගච්ඡාමි කිසිවෙක් සසර දුකින් මිදීමට බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය නැමැති ධර්මය මම සරණ කරගනිමි කියලා තේරුම් අරන් කියපු කිසිවෙක් නැහැ. අනිත්‍යයටත් එහා ධර්මයට පද තියෙන අර්ථ. නමුත් අපිට ඒ තරම් යන්න අවශ්‍ය නැහැ දැනට. එහෙනම් අපිට මේ සසර ගමන නිමා කරන්න බෑ. ස්වභාවයෙන්ම සසර ගමන යනවා බුදුවරු හිටියත් නැතත් අහුවෙච්ච අය. බුදුවරු වෙලි කළා වූ ධර්මයේ සරණින් තමයි වීරිය කරලා සසර ගමන නිමා කරන්න ඕන. සසර ගමන නිමා කරන්න හිස් පාළු තැනකට යනවා කියන එක නෙවෙයි. ඔය එක සූත්‍රයක් උන්වහන්සේ දේශනා කරලා තිනවා. ඒකේ තිනවා මහණෙනි නූපන් නොහටගත්තා වූ ඒ ඇත්තේය. නූපන් නොහටගත්තා වූ ඒ ඇත නිසා තමයි මිනිසුන්ගේ දුකින් මිදීමක් තියෙන්නේ. ඒක නැත්නම් එහෙම දුකින් මිදීමක් නැහැ කියලා. ඒ කියන්නේ නිවීම කියලා එකක් තියෙනවා කියලා පෙන්වන්නේ. ලෝකෝත්තර සුව කියලා එකක් හමු වෙනවා. ඒක මුලක් අගක් ආරම්භයක් අවසානයක් දිගක් පළලක් කියන වචන පාවිච්චි කරන්න බැරි. ඒකයි එකට කියන්නේ ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, ශෝකයක්, මරණයක් නැති සාන්ත වූ සදාකාලික කියලා. හැබැයි මරණයෙන් එහා පැත්ත නෙමෙයි. මේ ක්ලේශයන් ප්‍රහීනයකට හම්බ වෙනවා ඕක. දැන් බුදුරජාණන් වහන්සේලා අවුරුදු 35 දී ඔක හම්බ වුණා. හමු වෙලා උන්වහන්සේ 80 දක්වා මේ සුව වින්දා. ඒ නිසා කියනවා පරිනිබ්බතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. උන්වහන්සේ නිවිලා ඉඳගෙන අනිත් අයට මේ නිවෙන හැටි දේශනා කරනවා. මොනවද අපේ හිතෙන් අයින් වෙන්න ඕන? මේක හම්බ වෙන්න. මෝඩ කන් ටික අයින් වෙන්න වෙනවා. ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මොහක්ඛය නිබ්බානං. අන්න ඒවා අයින් කරන හැටි තමයි බුදු සමය භාවනාව කියලා කියන ධර්මයේ සරණින්. එතකොට හම්බ වෙන්නේ තිබිච්ච தත්ත්වය. එදාට පව නිසා පව නැත්නම් යන්න හතර අපායක් නැහැ, පින නැත්නම් යන්න කාමසුගතියක් නැහැ, ධ්‍යාන නැත්නම් යන්න බඹලුවක් නැහැ. එදාට තමයි සතර ඇවිදින්න සතෙක් නැති බව තේරෙන්නේ. මීට වඩා ඔබට කාලය දෙන්න බෑ. ඔන්න මම කරුණු පැහැදිලි කරා. එක වචනයක් ඔස්සේ ගත්තා. ආශ්චර්ය අద్භූත ධර්මවල පළවෙනි කාරණේ. එහෙනම් බණ අහලා ඉස්සර වෙලා සද්දය ඇහිලා කන යොමු කරලා ඊට පස්සේ සිත යොමු කරලා කරුණු තේරුම් ගත්තාම මිනිස් මනස වෙනස් වෙනවා. ඒක තමයි බුදුදහමේ පෙන්වන ආශ්චර්යමත් බව, අසිරිමත් බව, ආශ්චර්ය අద్භූත බව. මිනිසා වෙනස් වෙනවා බුදුවරු පැහැදිලි කරන ධර්මයේ ආශ්‍රයෙන්. ඔබ හැම දිනාටමත් ඒ නිසා මේ ගත කරන ජීවිතය තුළම දර්ශනය වෙනස් කරගෙන
විඳවන ජීවිතයක් වෙනකොට විඳින්ට අවශ්‍ය අවබෝධය ලබා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි.